අයියෝ අද ක්‍රිස්මස් වලට මොනවා වෙයිද දන්නේ අද එකතු වෙන්නත් බෑ. ඇයි අශින් looking වගේ? අපේ චර්ච් එකේ අද ක්‍රිස්මස් සෙලිබ්‍රේෂන්ස් නැද්ද? නැහැ. අපි ක්‍රිස්මස් සමරන්න යන අපේ ගෙදර ඉඳන්. ඔයා දන්නවද අශින් අපි ගෙදර හිටියා දෙවන වහන්සේ අපිත් එක්ක ඉන්නවයි කියලා? නත්තල කියන්නේ යේසුස් වහන්සේගේ උපත සැමරීම. ඉතින් අද අපිට හරිම ප්‍රීතිමත් දවසක්. ඔව්. එහෙනම් අපි හැමෝම ප්‍රීතියෙන් යේසුස් වහන්සේගේ උපත සමරමු.
Presença veva. Hallelujah. Betleheme adare upanda lassana bilinde kumal wage mawakaga e surakal vidinna mutu aniru kakuwa yate. Ranwan raya arunak veni gedinaka wat නැති සමයක් දෙ ලොව නව සිරියාවක් ගනි. Jaya 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 Siri Jaya Mangala Siri Mangala Siri Atweva Melovata Mena Taldine. Jaya 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 Siri Jaya Mangala Siri Mangala Siri Atweva Melovata Mena Taldine. Api Preetiyen gayamu. Unmahasya bersama gai. Kesamadane kumaruna bersama gai. Jaya Siri Jaya Mangala Siri Mangala Siri Atweva Melovata Mena Taldine. Jaya 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 Siri Jaya Mangala Siri Mangala Siri Atweva Melovata Mena Taldine. Prasansa veva. Ye rajinun tapi prasansa karmu me mohote. Hallelujah. Samadane kumarun. Emmanuel. Deviduna bersama gaya. Aloke. Jivana. Suti veva. Ape kamagalamum karu. Ape bala porotua. Suti veva. ඔබ ප්‍රේමයකම රජිතු Hallelujah. ප්‍රශංසා වේවා ස්වාමිනී. ජීවනයයි ප්‍රේමයයි ආලෝකයයි අන්ධකාරි සානයයි සැනසුමයි යේසුනි මාමිදුම් කරු ඔබයි අනකී දේවිදු ජීවනයයි ප්‍රේමයයි ආලෝකයයි අන්ධකාරි සානයයි සැනසුමයි යේසුනි මාමිදුම් කරු ඔබයි අනකී දේවිදු ඔබ අනර්ගයි ඔබ සුසුමන් මාලයේ ඔසවයි පැසසුම් ඔසවයි පැසසුම් ඔබ සුසුමන් මාලයේ ඔසවයි පැසසුම් Yeah.
Susuman malaye usawai pasasum Yesuni Oh Yesuni Hallelujah Hallelujah Oh Banargai Sialo bavenu Silu mai presenza Silu pasuna Hallelujah presenza viva Hallelujah Abikaemu hallelujah 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 Hallelujah
අපි සියලු දෙනා ගයමු. දෙවිඳුන්ට ප්‍රශංසා වේවා. Hallelujah. උන්වහන්සේ සවේවා. Hallelujah. 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 සියලු ප්‍රශංසාව ලබන්න වටින ඒ රජිතුන්ට අපි ගයන්නේ. Hallelujah. 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 Oh, men අපේ ප්‍රශංසාව. Hallelujah. 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 प्रशंसा वේවා. ස්වාමින් වහන්සේට ප්‍රශංසා වේවා. උන්වහන්සේව නමදිමින් සිටින්නා වූ මේ දවසේ මට මතක් වෙනවා එදා බෙත්ලෙහෙම බලාගෙන පැමිණි ඒ පඬිවරුන්ව. ඔවුන් නැවී ස්වාමින් වහන්සේට තමුන්ගේ කරුඬු හැර වැඳ නමස්කාර කළා. තවත් මොහොතක් එය සමරන්නව මේ දවසේ ඒ අලංකාර හාලෙලුයා කියන්නව ගායනාවෙන් අපේ සදාකාලික ගැලවුම්කාර යේසුස් ක්‍රිස්තුස් වහන්සේව තවත් මොහොතක් අපි නමදිමු. Hallelujah.
යමෙක් ස්වාමින් වහන්සේට ප්‍රශංසාවේ අත්වල සන්නාදයක් ඔසවන්න මේ දවසේ රජතුමාණන් ප්‍රශංසාව ලබන්ට උන්වහන්සේ මේ දවසේ වටිනේය. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ස්තුති වේවා. ස්තුති වේවා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. කරුණාකර ඔබ සෑම කෙනෙක් අසුන් ගන්නට මේ දවසේ මා සමග සිටින ඔබ හැම කෙනෙකුවත් ඒ වගේම ඔන්ලයින් මාර්ගයෙන් අප සමග සම්බන්ධ වෙන්නා වූ ලොවනන් දෙස සිටින්නා ඔබ හැම කෙනාත් ඉතාමත්ම ආදරයෙන් මේ දවසේ පිළිගන්නවා. අද අපේ ලොවට තවත් විශේෂ සැමරීමේ දවසක් කියලා මා දන්නවා. දින කීපයක් ආපස්සට ගියාම අපි ජීවත් වෙන නගර, අපේ නිවෙස්, සමහර අපගේ වීදි සරසලා ඒවා වෙනස් වෙලා ඒ හැම දෙයකටම විශේෂිත හේතුවක් තියෙනවා. ඒ ඇවිත් ක්‍රිස්තු උපත. ඔබ කවදා හරි කල්පනා කරලා තියෙනවද යේසුස් වහන්සේගේ උපත මෙතරම්ම ලෝකවාසීන්ට වැදගත් වන්නේ ඇයි කියන දේ? ඇයි මේ උපත ගැන මෙතරම්ම ජාතීන් ආසාවෙන් ඒක බලාගෙන ඒ සැමරීමට සූදානම් වෙන්න හේතුව මොකක්ද? අවුරුදු 2000ක් ගත වෙලත් ඒ සැමරීමේ තිබෙන උනන්දුව, ඒක තුල තිබෙන ගැඹුරු හැඟීම ලෝකෙන් බැහැර වෙලා නැහැ. දවසින් දවස ඒක ගින්නක් මෙන් ඒකේ රශ්මිය වැඩි වෙනවා වගේම උන්වහන්සේ කෙරෙහි ඇත්තා වූ ප්‍රේමය, ඒ සැමරීම, ඒ සතුට දවසින් දවස අධික වෙනවා. මං ඇහුවේ ඇයි උන්වහන්සේගේ උපත අවුරුදු 2000කට පසුවත් මෙතරම් වැදගත්? ඒකට බොහෝ හේතුන් තිබෙනවා. නමුත් මේ දවසේ මා කැමති හේතු කීපයක් ඔබට ඉදිරිපත් කරන්න. පළමු දේ, උන්වහන්සේ එහෙම නැතිනම් යේසුස් වහන්සේ උපත ලබන විට තවත් එක පුතුණුවෙක් පමණක් නොවේ උපත ලැබුවේ. තවත් එක දරුවෙක් නොවේ උපත ලැබුවේ. යේසුස් වහන්සේ උපත ලබන විට දෙවියන් වහන්සේ, මාංශවත් වුණු දෙවියන් වහන්සේ පොළවට පැමිණීමයි සිදු වුණේ. තව විදියකින් කිව්වොත් ඒක දිව්‍යමය උපතක්. ස්වර්ගය සම්බන්ධ වුණු උපතක්. දිව්‍ය මැදිහත් වීමක් ඇති වුණා වූ උපතක්. එදා මරියාවට ඔබ මතකයි. ඒ දේව දූතයා කතා කළා මරියා බය නොවන්න. සුද්ධාත්මයන්න් කරන කොටගෙන නුඹ තුල යමක් පිළිසිඳ තිබෙනවා. යම් අරමුණක් වෙනුවේ. එන අපිට පේනවා දිව්‍ය මැදිහත් වීම. ඒ විතරක් නෙවෙයි. උන්වහන්සේගේ උපත දිවැසිමය උපතක්. ඇයි මම ඒක කියන්නේ? ඒක හදිස්සියේ අනතුරකින් අහම්බෙන් සිදු වුණු උපතක් නෙමෙයි යේසුස් වහන්සේගේ උපත. උන්වහන්සේගේ උපත සැලැස්මක් ඇතිව ගලා පැමිණි බව සුද්ධ බයිබලය අපිට පවසනවා. ආරම්භයේම මිනිසයා ස්වාමින් වහන්සේගෙන් වෙන්ව උන්වහන්සේගේ හදවතින් වෙන් වුණු දවසේ තමාගේ පාපය නිසා ඒ දවසේ පටන්ම අපිට පෙනෙනවා පිය වූ දෙවියන් වහන්සේගේ හදවත තුල ගැඹුරු ආශාවක් තිබුණා. තමාගෙන් දුරට ගියාව මේ මිනිස්යාව තමා වෙතට නැවත නැඹුරු කරගන්නට. කිදෙනෙක් ඔබ දන්නවද ජීවමාන දෙවියන් වහන්සේගේ ප්‍රේමය පුදුමාකාරයි. ඒ ප්‍රේමය තුල සැලැස්මක් තිබුණා. සැලැස්මක් තිබෙන්නේ යහපත් පියෙක් ගත්තොත් තමාගේ දරුවාගේ අනාගතය ගැන සැලසුම් කරන්නේ ඇයි? ඔබ යහපත් පියෙක් නම් ඔබ ඔබේ දරුවෝ ගැන අනාගතය ගැන ඔබ සැලසුම් කරන්නේ ඔබේ දරුවන්ට ප්‍රේම කරන නිසා. මගේ දුවට ඉඩම, මගේ දුවට රත්තරන්, මගේ පුතාට අවශ්‍ය මුදල්.
ඒ මොකද ඔහුට හෝ ඇයට ප්‍රේම කරනවා. ජීවමාන දෙවියන් වහන්සේගේ ප්‍රේමය මනුෂ්‍යයා ගැන උන්වහන්සේගේ හදවතේ සැලැස්මක් තියෙනවා. තමාගෙන් ඈතට ගිය ඒ මනුෂ්‍යාව නැවත තමාගේ හදවතට ලං කරගන්න. ඒ උන්වහන්සේ තුල තිබුණු හදවත විටින් විට උන්වහන්සේ විවිධ කැඳවනු ලැබූ උන්වහන්සේ තෝරාගත්තවුන් විසින් කෙමෙන් කෙමෙන් එළිදරව් කළා. අපි එකට තව වචනයක් කියනවා. දිවැසිමේ පණිවිඩය. බොහෝ අනාගත වක්තෘන් තුලින් උන්වහන්සේ පණිවිඩය එළිදරව් කළා. මේ පැමිණෙන්ට යන ගැලවුම් කරුවා ගැන. අනාගත වාක්‍ය අතරින් විශේෂයෙන්ම අද දවසේ මේ මොහොතේ මා කතා කරන්නට කැමතියි. යේසුස් වහන්සේගේ උපතට අවුරුදු 700කටත් පෙර අනාගත වක්තෘවරයෙක් හිටියා. ඔහුගේ නම යෙසායා. මේ යෙසායා අනාගත වක්තෘ තුලින් ජීවමාන දෙවියන් වහන්සේ එළිදරව්වක් දුන්නා. මතු පැමිණෙන්ට යන්නා වූ මේ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ ගැන යෙසායා 9 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි වගන්තිය. මෙන්න මෙලෙස ඒ අනාගත වාක්‍ය සඳහන් වෙනවා. අන්ධකාරයේ ඇවිද්දා වූ සෙනග මහත් ආලෝකයක් දුටුවෝය. මරණ සෙවණ ඇති දේශයේ විසූ අය කෙරෙහි එලියක් බැබළුනේය. ඒ සිංහල අනුවාදය තරමක් ඒ අදහස අඩු වෙලා තිබෙනවා. ඔබ ඉංග්‍රීසි අනුවාදයක් දිහා බැලුවොත් ඒ ස්ථානයේ කියන the people who walk in the darkness will see a great light. එතන කතා කරන්නේ ආත්මික අඳුරුකමක්. ආත්මික අන්ධකාරයක් තුල ඇවිද්ද මිනිස්සුયો ඔවුන් මහත් ආලෝකයක් දකින්ට යනවා. ඔබ නිකමට කල්පනා කරන්න. මුළු ලෝවම අඳුරු වෙලා ස්වාමින් වහන්සේ යෙසායා තුලින් කියනවා මහත් ආලෝකයක් පැමිණෙන්න යනවා. ඒ මරණ මිටියාවතේ ජීවත් වූ අය ඒ ආලෝකය දකින්ට යනවා. මගේ හදවතට ඇතුල් වුණා මෙතන වචනය. අන්ධකාරේ ඇවිද්දා වූ සෙනග. අපිට පේනවා දෙවියන් වහන්සේගේ වචනය දෙස බලද්දී නිතරම දෙවියන් වහන්සේගේ හදවත මිනිස්සු. උන්වහන්සේගේ හදවත සෙනග, ජාතීන්, දරුවන්, වැන්දබුවා, පියා නැත්තා, අසරණයා, අත්හරිනු ලැබූ කෙනා. උන්වහන්සේගේ හදවත සෙනග. ප්‍රේමවන්තේනි, මේ නත්තල සමරන මේ දවසේ මා ඔබගේ නසන්ට කැමති. ඔබ ජීවත් වෙන්නේ කුමක් වෙනුවෙන්ද? ඔබේ දර්ශනය කුමක්ද? ඔබේ හදවත කුමක්ද? ගීතිකා කරුවා ඔහුගේ ගීතිකාවක ලස්සන කොටසක් කියනවා. ඔහු කියනවා මිනිස්සු ධනවත්ව පොහොසත්ව බොහෝ දේ උපයනවා. නමුත් තමාගේ මරණය නැමැති ගමනේදී ඒවා තමාව ලුහු බඳින්නේ නැත කියලා. ඒ මිනිස්සයා නැවත ආලෝකයක් දකින්නෙත් නැත. මේ දවසේ මා ඔබගේ නසන්න කැමතියි. ඔබගේ හදවත දෙවියන් වහන්සේගේ හදවත. උන්වහන්සේගේ හදවත උනේ අන්ධකාරයේ ඇවිද්දා වූ සෙනග. නිකමට ඔබේ චිත්‍රය බලන්න. මුළු ලෝවම අඳුරු වෙලා. හිරු එළිය නැහැ. විදුලිය නැහැ. රාත්‍රිය. මිනිස්සු මොන වගේ ඉඳීද? ඒ තද රැය. ඒ රාත්‍රියේ ආලෝකයක් පතිත වුණොත් ඒ නගරයේ මිනිස්යන්ට මොන වගේ බලාපොරොත්තුවක්ද? අද සමහර ඔබ ඒ අන්ධකාර තත්ත්වය අත්දකිමින් සිටිනවා වෙන්න පුළුවන්. මේ අන්ධකාරය සංකේතවත් කරන කාරණා කීපයක් තිබෙනවා. අන්ධකාරය ඇවිද්දා වූ සෙනග කියන විට එයින් සංකේත වන එක දෙයක් ඇවිත් පාපයට ලක්වුණු, පාපයේ බලපෑමට හසු වූ මිනිස්සුયો ජීවත් වෙන්නේ අන්ධකාරයේ. පාපය මිනිස්සෙගේ ජීවිතයට ඇතුල් වුණාම ඔහුගේ හදවත අඳුරුයි. ඔහුගේ මුහුණ අඳුරුයි. පාපයට හසු වුණා වූ පවුලක්, විවාහයක් අඳුරුයි. පාපයට හසු වුණා වූ නගරයක් අඳුරුයි. පාපය කියන්නේ නොපනත්කම. ඒ විතරක් නෙවෙයි.
මේ අන්ධකාරය සංකේතවත් කරන තවත් කාරණයක් ඇවිල්ලා. හරි මාර්ගය යමෙකුට දැකගන්ට දැනගන්ට බැරිනම්. හරි මාර්ගය යමෙක්ට තෝරගන්ට බැරිනම්. ඒ කෙනා ඉන්නේ අන්ධකාරය. සමහර අයගේ ඇස් පෙනෙනවා. නමුත් ඔවුන්ට හරි මාර්ගය තෝරගන්ට බෑ. ඔවුන් දන්නේ නෑ. අද සමහර ඔබ එවැනි ස්ථානයකින්ට පුළුවන්. මොන මාර්ගයට මම හැරෙන්ටද? ඊළඟ වසරේ මම කොහෙට යන්ටද? මගේ අනාගතයේ කොහෙට යන්ටද? අන්න ඒක තමයි යේසුස් වහන්සේ අපිට කිව්වේ. නුඹලා ලෝකයය කන්දක් මුදුනේහි තිබෙන නුවරක් සංගවන්ට නොහැකිය. ඒ මොකද උන්වහන්සේ කිව්වා you are the light of the world. ඔබයි ලෝකයේ ආලෝකය. යේසුස් වහන්සේ ඔබ හඳුනගත්තද? ඒ තනන් වහන්සේ ඔබ තුල ඉන්නවද? උන්වහන්සේගේ ආලෝකය ඔබ ඒ බලාපොරොත්තුව ඒ මාවත නොදන්න අයට ඔබ මාවත ගෙන යන්ට යනවා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ඒ වගේම මේ අන්ධකාරයෙන් සංකේතවත් කරන තවත් දෙයක් ඇවිත් පරීක්ෂා කාලවල්. ගීතවලේ 143 තුන්වෙනි වගන්ති අවසාන කොටස දාවිත් මෙන්න මෙහෙම කිව්වා. ඔහු වනාහි මැරි බොහෝ කල් ගියවුන් මෙන් අඳුරු තැන්වල විසීමට සැලැස්වීය. සෝදිසි පරීක්ෂාවලින් ඒ රැලිවලින් ගමන් කරන කෙනා එයාගේ පෙළඹවීම එයාගේ ගමන පරීක්ෂා තුලින් ඒ වගේ කෙනෙක් අන්ධකාරය. ඒ වගේම අන්ධකාරය සංකේතවත් කරන තවත් දෙයක් ඇවිත් මරණය සහ සොහොන. දාවිත් කිව්වා ගීතවල 149 සමාවෙන්ට ගීතවල 49:19 මෙලෙස ඔහු කිව්වා. ඔහු තම පියවරුන්ගේ පරම්පරාවට යන්නේය. ඔවුහු කිසි කලෙකත් එළිය නොදකින්නෝය. බලන්න ඔහු කියන දේ. මරණය ලැබූ කෙනෙක්, සොහනට ගිය කෙනෙක් ඔහු එළිය දකින්නේ නැවත. අන්ධකාරය සමානයි මරණය සොහන. ඔබ දන්නවද? සමහර ඔබ මේ පණිවිඩය මම කතා කරන විට ඔබ මෙවැනි අත්දැකීම් තුල යනවා වෙන්න පුළුවන්. එදා යෙසායා අනාගත වක්තෘ තුලින් උන්වහන්සේ කතා කරනකොට අන්ධකාරය ඇවිද්දා වූ ඒ සෙනග මහත් ආලෝකයක් දුටු වේය කියලා එයින් අදහස් වුණේ එයයි. මාවතක් නොදැන පරීක්ෂාවන් වලට ගොදුරු වෙමින් පාපයට ගොදුරු වෙමින් ඒ පාපේ වේදනාවෙන් ඔබ ගියා වූ ඒ මිනිසයන්ට දැන් මාවතක් මාර්ගයක් ආලෝකයක් උදා වී තිබෙන බවයි. අනිවැනි කාලයක සුභාරංචි ඇවිත් මෙයයි. එදා ඒ මහත් ආලෝකය ඒ පාපය විසින් බන්ධනය කර බලාපොරොත්තුවක් නැසි ඒ මිනිසයන්ට මිදීමක් නැතිව හිටි ඒ මිනිසයන්ට මතක තබා ගන්න. මේ අනාගත වාක්‍යයෙන් පසුව යේසුස් වහන්සේගේ උපතට පෙර දේව හඬක් නැතුව දේව මඟ පෙන්වීමක් නැතුව නිහඬ කාලයක් තිබුණා. මිනිස්සු කොහෙට හැරෙන්නද කියලා දන්නේ නැහැ. අද ඔබ මම මෙවැනි දේශනා අහනවා. YouTube එකේ වෙන්න පුළුවන්, සභාව තුල වෙන්න පුළුවන්, අධ්‍යයන තුල වෙන්න පුළුවන්. නමුත් යේසුස් වහන්සේගේ උපතට පෙර අවුරුදු 400 නිහඬ කාලයක් කිසිදු හඬක් නැහැ. අනේ සෙනගට සුබ පණිවිඩයක් ආවා. ඒ සුබ පණිවිඩය කුමක්ද? ඒ සුබ පණිවිඩය ඇවිත් ඒ මහත් ආලෝකය එනම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නම් ගැලවුම්කරු ලෝකයට උපත ලැබීය. නත්තල ඇවිත් ඒ මහත් ආලෝකය ලෝකයට පතිත වෙච්ච දවස. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. උන්වහන්සේ ලෝකයට පැමුණුණා. නමුත් මා අපට මතක් කරන්නට කැමති උන්වහන්සේ ලෝකයට කුඩා බිලිඳෙක් ලෙස බිහි වෙලා අද වෙනකම් උන්වහන්සේ බිලිඳෙක් විදිහට නොවේ සිටින්නේ. සමහර අපි හිතනවා තාමත් යේසුස් වහන්සේ හරිම කුඩායි. උන්වහන්සේ තාමත් කුඩා බිලිඳෙක් කියලා. නෑ, දේව වචනේ කියනවා උන්වහන්සේ සත්‍යයෙන් කරුණාවෙන් දේව අනුග්‍රහය තුල වැඩුණා. උන්වහන්සේගේ වචනේ කියනවා මතෙව් 4:13 ඉඳලා 16 දක්වා
උන්වහන්සේ වැඩිලා නාසරෙත් නුවර හැර සාබුලොන් සහ නප්තලිගේ සීමාවල මුහුදුබඩ තිබෙන කපර්නුවමට පැමිණ එහි වාසය කළේය. මෙසේ කළේ යොර්දාන් එගොඩ මුහුද අසබඩ සාබුලෝන් රටද නප්තලින් රටද වන අන්‍ය ජාතීන්ගේ ගලීලෙහි අන්ධකාරයේ හුන් සෙනග මහත් ආලෝකයක් දුටුවෝය. උදා වූයේ යයි අනාගත වක්තෘ වූ යෙසායා කරනකොටගෙන කියන ලද කාරණාව සම්පූර්ණ වන පිණිසය. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. දෙවියන් වහන්සේ තමාගේ පොරොන්දු ඉටු කරන තැනන් වහන්සේ. තමාගේ හදවත, තමාගේ සැලැස්ම, අනාගත වාක්‍යයෙන් එව්වව් තැනන් වහන්සේ අදත් බලවත්, අදත් විශ්වාසවන්තයි එය සම්පූර්ණ කරන්න. මේ වගන්තිය කියනවා යේසුස් වහන්සේ වැඩිලා. උන්වහන්සේ මනුෂ්‍ය අතර අත්හරිනු ලැබූ අය අතර, විඩාපත් වූවන් අතර, යක්ෂාවේශව ජීවිතය බන්ධනයට ලක් වූ මනුෂ්‍යයන් අතර උන්වහන්සේ ගැවසුණා. එසේ ගැවසුනේ යෙසායා අනාගත වක්තෘ කිව් ඒ අනාගත වාක්‍ය සම්පූර්ණ වන පිණිසයි. උන්වහන්සේ වැඩිලා උන්වහන්සේ දිලිඳුන්ට සුභාරංචිය ප්‍රකාශ කළා. උන්වහන්සේ කැඩුණු බිඳුණු මනුෂ්‍යයන්ගේ හදවත් ඇති මිනිසුන්ගේ හදවත් සුව කළා. අද සමහර ඔබගේ හදවත බිඳී තිබෙන්න පුළුවන්. මා දන්නවා නත්තල් ගහකට, නත්තල් කේක් වලට, රසවත් කෑමකට බෑ මිනිස්සෙකුගේ හදවත් සුව කරන්නට. නමුත් එදා යේසුස් වහන්සේ ඒ කැඩුණු බිඳුණු සිත් ඇති මනුෂ්‍යයන්ගේ සිත් උන්වහන්සේ සුව කළා. වහල්ව සිටියා අයට, අර ගෙන්නෙසරත් නම් විල ළඟ සිටි මිනිස්සුන්ට වගේ අයට උන්වහන්සේ මඩනා ලද්දවුන්ව නිදහස් කළා. ඔවුන්ට මිදීම ගෙන දුන්නා. අන්ධ වූ අයට ආත්මිකව අන්ධව, සමාජය ගැන දැක්ම අන්ධව සිටි අයටගේ ඇස් උන්වහන්සේ පහදනු ලැබුවා. තමාගේ වචනේවා. සමාව කියන්නේ කුමක්ද? ජීවිතය කියන්නේ කුමක්ද? සැබෑ නමස්කාරය කියන්නේ මොකක්ද? ඇත්ත යාඥාව කියන්නේ මොකක්ද? සැබෑ ආගම කියන්නේ මොකක්ද? උන්වහන්සේ මනුෂ්‍යයන්ගේ ඇස් විවර කළා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. උන්වහන්සේ අසරණින් සොයාගෙන ගියා. විඩාපත් වූවන්ව සවිගැන්නුවා. මනුෂ්‍යයන් විසින් මරණයට ලක් කරන්ට සිටි අයට උන්වහන්සේ සමාව දුන්නා. අද ඔබගේ ජීවිතය ඔබ විඩාපත් වෙන්න පුළුවන්. ඔබ අත්හැර තිබෙන්න පුළුවන්. ඔබට කවුරුත් නැහැ කියලා හිතන්ට පුළුවන්. ඔබ යම් අන්ධකාර බලපෑමකට ලක් වෙලා සිටින්න පුළුවන්. සමහර විට ඔබට වස්තු ඇති, සමහර විට ඔබට ධනය ඇති, සමහර විට ඔබට උපකාරයට සියලු මිනිස්සු ඇති. නමුත් තාමත් ඔබ අසරණව ජීවත් වෙන්න පුළුවන්. මා දැක තිබෙනවා ඒ වගේ මිනිස්සුන්. ඔවුන්ට හැම දෙයක් තියෙනවා. නමුත් ඔවුන් අසරණව තමුන්ගේ නිවෙස් තුල ඔවුන් ජීවත් වෙනවා. නමුත් ඔබට සුබ පණිවිඩයක්. මේ යේසුස් වහන්සේ එදා ඒ මිනිස්යන්ව නිදහස් කළා පමණක් නොවේ. උන්වහන්සේ ඔබටත් මටත් ප්‍රේම කර අපේ මිදීමේ මිලේ උදෙසා උන්වහන්සේ කුරුසියට ගියා. උන්වහන්සේව තැන්පත් කර තුන්වෙනි දවස උන්වහන්සේ මලවුන්ගෙන් නැගිටුණා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. කීදෙනෙක් ඔබ සතුටු වෙනවද? උන්වහන්සේ මලවුන්ගෙන් නැගිටුණා. මේ නත්තල් දවසේ උන්වහන්සේගේ උපත පමණක් නොවේ. උන්වහන්සේගේ මෙහෙය අපි සිහි කරනවා. උන්වහන්සේ රජුන්ගේ රජ ලෙස උන්වහන්සේ මලවුන්ගෙන් නැගිට අද අප අතර ජීවත් වෙනවා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය, මේ නත්තල් දවස ඔබ ඉතාමත්ම ආශාවෙන් සමරන්ට යෙදුණා වෙන්න පුළුවන්. නමුත් මා ඔබට ආරංචියක් කියන්න. මේ සැමරීමට බෑ ඔබේ හදවත සුව කරන්න. ඔබේ අලුත් වස්ත්‍රවලට බෑ ඔබේ කැඩුණු බිඳුණු විවාහය සුව කරන්නට. මේ දින කීපයට බෑ ඔබගේ පරම්පරාව ඉරණම වෙනස් කරන්න. නමුත් එය කරන්න පුළුවන්
ඒ උදෙසා තමාගේ ජීවිතය දී මලවුන්ගේ නැගිටි තැනන් වහන්සේ අද ජීවමානව සිටිනවා. මට කුඩා කතාවක් මතක් වෙනවා. ඔබ දන්නවද? එක දේව ගැතිවරයෙක් එක දවසක් බාබ කෙනෙක් සමග ඔහු ගමනක් යනවා. මේ බාබ අදේවවාදී කෙනෙක්, කිසිදු දෙවි කෙනෙක්ව විශ්වාස නොකරන කෙනෙක්. ඔහු මේ දේව ගැතිවරයා දෙසට හැරිලා කිව්වා, ඔවුන් දෙදෙනා ගමන් කරමින් හිටියේ පැල්පත් නිවාස අතරින් ඉතාමත් දුක්ඛිතව ජීවත් වුණා මිනිස්සු, කුඩා දරුවෝ ජීවත් වෙන්නව ගමකින් ඔවුන් ගමන් කරමින් හිටියේ. මේ අදේවවාදී බාබ කිව්වා, දේවගැතිතුමනි, මම දෙවියන් වහන්සේව විශ්වාස කරන්නේ. උන්වහන්සේ සත්‍ය නම්, උන්වහන්සේ ඇත්තටම මනුෂ්‍යයාට ප්‍රේම කරනවා නම් මේ මිනිස්සු දුගී කමේ ජීවත් වෙන්නේ නැහැ. මේ මිනිස්සු මේ වගේ අත්හරිනු ලැබූ තත්ත්වේ ජීවත් වෙන්නේ නැහැ. මේ මිනිස්සු අසරණව ජීවත් වෙන්නේ නැහැ. ඇයි උන්වහන්සේ ඇත්තටම ලෝකයාට ප්‍රේම කරනවා? උන්වහන්සේ ඉපදුනේ ලෝකයා වෙනුවෙන් නම් ඇයි මේ මිනිස්සු මේ වගේ ජීවත් වෙන්නේ? ඒ දේවගැතිවරයා උත්තරයක් දුන්නේ නැහැ. ඔහු ඉදිරියටම ගමන් කරා. ටික දුරක් යනකොට මේ දේවගැතිවරයා දැක්කා වීදියේ පසක මේ බාබට අයිති සැලෝන් එක තිබුණු තැන ඉදිරිපිට එක මිනිහෙක් හිටියා. ඔහුගේ කොණ්ඩේ වවාගෙන, ඔහුගේ රැවුල වවාගෙන, අපිලිවලට අවුරුදු ගණනක් ඔහු කොණ්ඩේ කපලා නැහැ, රැවුල කපලා නැහැ, අසරණව වාඩි වෙලා ඉන්නවා. මේ දේවගැතිවරයා මේ මිනිස්සයා දිහා බලලා ඔහුට කිව්වා, ඔබ හොඳ බාබ කෙනෙක් නෙමෙයි. ඒ බාබා ඇහුවා, ඇයි? ඔබ හොඳ බාබ කෙනෙක් නම් ඔබගේ සැලොන් එක ඉස්සරහා වාඩි වෙලා ඒ කොණ්ඩේ වවාගෙන අවුරුදු ගාණක් ඒ රැවුල වවාගෙන අපිලිවලට ජීවත් වෙන මිනිස්සයා එහෙම ජීවත් වෙන්නේ නැහැ. ඔහු මේට වඩා අලංකාරව පිළිවෙලට ඉන්ට යනවා. එවිට මේ බාබ කිව්වා, ඒ ගැන මට වගකීම ගන්න බෑ. හේතුව ඒ මිනිස්සයා කවදාවත් මගේ බාබ සාප්පුවට ආවේ නැහැ. ඒ මිනිස්සයා කවදාවත් මගේ බාබ සාප්පුවට ඇතුල් වුණා නම් මම අනිවාර්යෙන් පිළිවෙලට යාගේ කොණ්ඩේ කපලා, රැවුල කපලා සමාජයේ සැබෑ මිනිස්සෙක් හැටියට වෙනස්ව සිටින්න මම ඔහුට උදව් කරනවා. දේවගැතිවරයා මෙහෙම කිව්වා, එහෙනම් කරුණාකර දෙවියන් වහන්සේව වරදට පත් කරන්න එපා. උන්වහන්සේ මේ ලෝකයට ඇවිත් උන්වහන්සේ යමක් කිව්වා. උන්වහන්සේ කිව්වා, යමෙක් වෙහෙස වෙනවද, බර උසලනවද, මා වෙතට එන්න, මම ඔබට නිදහස දෙනවා. උන්වහන්සේ වෙතට යමෙක් ආවොත් උන්වහන්සේ අයව නිදහස් කරනවා. උන්වහන්සේ තමාගේ ජීවිතයේ දේ කළා, තමාගේ සේවයේ දේ කළා. උන්වහන්සේ ගිය හැම තැනකම මිනිස්යන්ට බලාපොරොත්තුව දුන්නා, සුවයගෙන දුන්නා, පරම්පරාවන් වෙනස් කරනු ලැබුවා, අත්හරිනු ලැබූ අයව සනසනු ලැබුවා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය, යේසුස් වහන්සේගේ උපත සමරන්නා මේ දවසේ උන්වහන්සේට වරද තබමින් ඔබ තවත් ජීවත් වෙන්න අවශ්‍ය නැහැ. අද ඔබ අසරණ කමින් ඇති. මා දිහා බලන්නේ කවුද? මගේ අනාගතයට මොකක්ද වෙන්නේ? මම යන්න ඕනි දිශාව මොකක්ද? මගේ ජීවිතයේ ඇත්ත අරමුණ කුමක්ද? ඒ සියල්ල දන්නා වූ දේව පුත්‍ර වූ යේසුස් වහන්සේ අද කුඩා දරුවෙක් නොව තමාගේ ජීවිතය සනාථ කර මරණය ලැබ මලවුන්ගෙන් නැගිට අද ජීවමානව සිටිනවා. ඒ තැනන් වහන්සේට ඔබේ හදවත විවර කළොත් උන්වහන්සේ මේ නත්තල තුල ඔබට මඟ පෙන්වන්නට යනවා. මේ වසරක් අවසන් වෙන කාලේ උන්වහන්සේ ඔබව ඉදිරියට ගෙන යන්නට යනවා. උන්වහන්සේට පුළුවන් බලාපොරොත්තු ඇති කරන්න. මිනිස්සෙකුට දෙන්න බැරි, මුදලකට දෙන්න බැරි, වස්තුවකට දෙන්න බැරි, අධ්‍යාපනයට දෙන්න බැරි, මනුෂ්‍ය නුවණට අධිපතීන්ට තේරුම් ගන්නට බැරි සමාදානය
මනුෂ්‍යයන්ට දෙන්න යේසුස් වහන්සේ සාමයේ කුමරෙක් හැටියට අද අප මැද්දේ සිටිනවා. ඒ නිසා අද ඔබට මම ආරාධනා කරන්නට කැමතියි. අද ඔබ කොහේ සිටියත් ඔබේ දෑත ඔසවලා යේසුනි මෙන්න මගේ දෑත ඔබට දිගු කරනවා. මා වෙනුවෙන් මේ ලොවට පැමිණි ස්වාමිනී සාමයේ කුමරුවාණෙනි ඉම්මානුවෙල් නම් මා සමග සිටින්ට කැමති වූ රජිදුනි මගේ ජීවිතයට ඔබ එන්න කියා කියන විට ඔබ උන්වහන්සේට ඉඩ හැරියොත් අද ඔබගේ ජීවිතේ අලුත් කාලයක ආරම්භයක් වෙනවා නොඅනුමානයි. ඒ විතරක් නොවේ. බොහෝ අපි ජීවත් වෙන නගර, අපි ජීවත් වෙන ගම, අපි ජීවත් වෙන රට ගැන අපි වරද තබනවා. ආණ්ඩුවලට වරද තබනවා. අධිපතීන්ට වරද තබනවා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය මේක වරද තබන්නට කාලයක් නොවේ. නගර වෙනස් කරන්නට පුළුවන්. නගරවල ජීවත් වෙන සෙනගට මිනිසයන්ට මිදීම සහ ආලෝකය සහ බලාපොරොත්තුව දෙන්න පුළුවන් ජීවමාන තැනන් වහන්සේ දැනටමත් ඔබ තුලයි. ඔබ යේසුස් වහන්සේව පිළිගත් කෙනෙක්ද? ඔබගේ තීරණය ඔබගේ නගරයේ ඉරණමයි. ඔබගේ තීරණය ඔබගේ පරම්පරාවේ ඉරණමයි. ඔබගේ තීරණය ඔබගේ දේශයේ ඉරණමයි. ඒ නිසා ඒ යේසුස් යන නාමය අද ඔබ කතා කළොත් උන්වහන්සේ අද කුඩා බිලිඳෙක් නොවේ. සියලු අන්ධකාරයේ බලධාරීත්වය බිඳ දමා මරණය පරදා මලවුන්ගේ නැගිට ජීවමානව නිතරම ඔබත් මාත් සමග සිටින්ට පොරොන්දු වූ තැනන් වහන්සේ. උන්වහන්සේගේ අත අල්ලාගෙන ගමන් කරන්න. ඒ යේසුස් යන නාමයට හඬගසන සෑම කෙනෙක් ගලවනු ලබනවා. ඒ යේසුස් යන නාමය කතා කරන සෑම ස්ථානයක් තවත් අඳුරුව පවතින්ට යන්නේ නැහැ. සැබවින්ම ඒ ස්ථානය තුල මහත් ආලෝකයක් හටගන්ට යනවා. අන්න එවැනි ඔබගේ පුද්ගලික ජීවිතයේ ඒ සමාදානය සහ ආලෝකය අත්දකින්න. ඔබ ජීවත් වෙන නිවස, ඔබ ජීවත් වෙන නගරයට, ඔබ ජීවත් වෙන රටට යහපත් බලපෑමක් කරන අනර්ග නත්තලක් ගත කරන්නට ස්වාමින් වහන්සේ ඔබ හැම කෙනෙක්ටම උපකාර කරන අපි යාඥා කරමු මේ මොහොතේ ඔබ සිටින ස්ථානය කොහෙ වුණත් ඔබ දෙනෙත් වසා සියලු බලයෙන් පූර්ණ වූ ඒ තැනන් වහන්සේට ඔබේ දැහැත ඔසවා ඔබේ හදවත විවර කරන්න. උන්වහන්සේ මේ මොහොතේ තමාගේ ප්‍රේමයෙන්ද බලයෙන්ද යහපත්කමින්ද ඔබව බැහැ දකිනු ලබනවා ඇති. යාඥා කරමු. හාලෙලූයා. ජීවමාන පියාණනි, අපි ඔබ වහන්සේට මේ දවසේ ස්තුති ප්‍රශංසා කරනවා පියාණනි. ඔබ වහන්සේගේ පුදුමාකාර ප්‍රේමය ගැන. ස්වාමිනී, ඔබ වහන්සේ අන්ධකාරයේ ඇවිද්දා වූ අපව ස්වාමිනී ඔබ වහන්සේගේ ආලෝකයට අපිව පත් කරගත්තා. ආලෝකේ රාජ්‍යයට ඔබ වහන්සේ අපව කැඳෙව්වා. ඒ ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ නාමය කරුණ කොටගෙන ස්වාමිනී අපි ඔබ වහන්සේට ස්තුති කරනවා. අද දවසේ ඔබ අප සමගයි. ඔබ එම්මානුවෙල් දෙවියන් වහන්සේ ස්වාමිනී ඔබ වහන්සේ උපත ලැබුවේ අපේ නිදහස වෙනුවෙන්, අපේ මිදීම වෙනුවෙන්, අපේ සුවය වෙනුවෙන්. ස්වාමිනී අපි ඔබ වහන්සේගේ ස්වාමිනී ඒ සුවය, මිදීම, නිදහස අපේ ජීවිතවලට, අපේ පවුල්වලට, සභාවට, මුළු දේශයට, විශ්වයට අපි නිදහස් කරන අතර ස්වාමින් වහන්සේ ඔබගේ කරුණාවෙන් ඔබ අපිට ආශිර්වාද කර ස්වාමිනී ඔබ වහන්සේගේ හස්තයෙන් ඔබ වහන්සේ අපව වසාගෙන ස්වාමිනී ඔබ වහන්සේ අප සමග සිටින්න අපි ඔබ වහන්සේට මේ සියල්ල බාර කරනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් ජීවමාන නාමයෙන්. ආමේන්. ඔබ හැම කෙනෙක්ට සුබ නත්තලක් ඔබට ජේසු පිහිටයි.